ආයුබෝවන් සුබ දවසක්. අපි රසායනික ගණනය කිරීම වල පහුගිය විභාග ගැටලු සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ගිය වීඩියෝ එකේ අන්තිමට කතා කරේ බහුවර්ණාංක 31. අපි බලමු 32 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරගෙන යන්න. ප්‍රශ්නාංක 32 මෙහෙම තියෙන්නේ 10.4 ppm CR ධන 3 ද්‍රාවණයක ඝන ඩෙසිමීටර එකක් සෑදීම සඳහා. ඒ කියන්නේ CR ධන 3 ද්‍රාවණයක් හදා ගන්න ඕනලු. එයාගේ සාන්ද්‍රණය අපිට දෙනවා ppm වලින් 10.4යි. 10.4යි ppm. මෙයාගෙන් ඝන ඩෙසිමීටර එකක් හදන්න කොච්චර ඕන වෙනවද කියලා අහනවා. K2SO4 CR2 SO4 තුනක් 24යි H2O. ඔන්නෝම සංයෝගයක් තියෙනවා. 24යි H2O. එතකොට මෙයාගෙන් CR ධන 3 හදා ගන්න ඕනේ. එතකොට මේකෙන් CR ධන 3 කැඩෙනකොට අපිට තේරෙන්න ඕන මොකක්ද එතන තියෙන මවුල අනුපාතය කියලා. CR ධන 3 මවුල අනුපාතය. මේකේ දැන් CR ධන 3 එන්න පුළුවන් 2යි. මෙයාගේ තියෙන CR 2යි. එහෙනම් මෙතන 2යි CR ධන 3 කියලා මෙයාගේ මවුල එකකින් CR ධන 3 දෙකක් එන්න පුළුවන්. දැන් CR ධන 3 තියෙනවා කියලා කියනවා 10.4යි ppm. ඒ කියන්නේ 10.4ක් මිලිග්‍රෑම් තියෙනවා ඝන ඩෙසිමීටරයක. ඝන ඩෙසිමීටරයක තියෙන මිලිග්‍රෑම් ගණනට තමයි ppm කියලා කියන්නේ තව විදිහකින්. එතකොට මේකේ තියෙන මවුල ගාන හොයාගත්තා නම් ඒ මවුල ගාන වගේ දෙකෙන් එකයි මෙතන තියෙන සම්පූර්ණ මවුල ගණන කියලා අපිට ඒ මවුල ගණන එයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අපි හොයාගමු මෙතන තියෙන CR මවුල ගණන මේ 10.4 වැඩි කරලා 10 ඍණ 3ෙන් ග්‍රෑම් කරලා බෙදමු CR වල මෞලික ස්කන්ධය 52යි. 52. ඒකෙන් දෙකෙන් එකයි මෙතන තියෙන්නේ. ඒතර 10.4 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 52 වැඩි කිරීම දෙකෙන් එකයි මේ තියෙන මවුල ගණන. 1:2යි අනුපාතය. දැන් මෙයාගේ මවුල ගණන හොයාගත්තා නම් මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය පාවිච්චි කරලා මෙයාගේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. මවුල ගණන වැඩි කරලා මෞලික ස්කන්ධය. දැන් මේ හොයාගෙන තියෙන්නේ මෙයාගේ මවුල ගණන. එන්න අපි හොයාගෙන තියෙන්නේ. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය කීයද? මෞලික ස්කන්ධය 894යි. මේක වැඩි කරන්න ඕන 894ෙන්. ඒකට උත්තරේ ග්‍රෑම් වලින් එනවා. මෙතන 104යි කියන්නේ 0.2යි 0.1යි 10 ඍණ 3යි කියන්නේ 10 ඍණ 4යි. එතකොට ග්‍රෑම් වලින් එනවා 0.0894යි ග්‍රෑම්. 0.0894යි ග්‍රෑම්. එතකොට මිලිග්‍රෑම් වලින් පිළිතුරු දීලා තියෙනවා. මේක 1000න් වැඩි කරොත් මිලිග්‍රෑම් වෙනවා. මිලිග්‍රෑම් වලින් එනවා 89.4ක් මිලිග්‍රෑම්. 89.4ක් මිලිග්‍රෑම් කරන්න පුළුවන්. ග්‍රෑම් මිලිග්‍රෑම් කරන්න අපි 1000න් වැඩි කරන්න ඕනේ. අපි මේක හදාගත්තේ මෙතන දීපු මිලිග්‍රෑම් ගාන ග්‍රෑම් කරලා මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා මෙයාගේ මවුල ගාන ගත්තා. ඒ මවුල ගානෙන් දෙකෙන් එකයි මෙතන තියෙන මවුල ගාන. මවුල ගාන හොයාගත්තා නම් මෙයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා මෙයාගේ ස්කන්ධය හොයාගන්න. නම් පිළිතුර ගන්න පුළුවන් ඒකට අංක 5. අපි බලමු 33 වෙනි ප්‍රශ්නය. ඒකේ කියනවා පොල් විනාකිරි ඒකේ ඝනත්වය 1.07යිලු. පොල් විනාකිරි වල ඝනත්වය 1.07යි GCM ඍණ 3.
මෙයාගේ ඝන සෙන්ටිමීටර් 10ක නියතියක්. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවලු. ඝන සෙන්ටිමීටර් 10ක නියතියක් සුදුසු දර්ශකයක් භාවිතා කර 0.428 මවුල ඝන ඩෙසිමීටරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරාලු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්ක ප්‍රතික්‍රියා කරෝලා. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය දෙනවා අපිට 0.428 මවුල ඝන ඩෙසිමීටරයට. මවුල ඝන ඩෙසිමීටරයට. මේකේ අන්තලක්ෂය 25යි කියන්නේ මේ ප්‍රතික්‍රියාවට වැය වෙච්ච පරිමාව ඝන සෙන්ටිමීටර 25යි. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයක් දෙනවා වැය වෙච්ච පරිමාවක් දෙනවා. ඝන සෙන්ටිමීටර 25යි. විනාකිරිවල ඇසිටික් අම්ලයේ ස්කන්ධ ප්‍රතිශතය W බෙදීම W ප්‍රතිශතය. එතකොට විනාකිරිවල ඇසිටික් අම්ලය තියෙනවා කියන එක මේකේ කියනවා. එතකොට ඇසිටික් අම්ලය තමයි මේ භස්මයක ප්‍රතික්‍රියා වෙන්නේ. ඇසිටික් අම්ලය කියන්නේ CH3COOH. එතකොට මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක එකට එක අනුපාතයට ප්‍රතික්‍රියා වෙනවා. ප්‍රතික්‍රියා වෙලා ලැබෙනවා CH3COO Na sodium acetate ධන ජලය. දැන් මෙයාගේ තියෙන මවුල ගානයි පරිමාවෙනුයි පුළුවන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයයි පරිමාවයි දීපු හින්දා සාන්ද්‍රණයයි පරිමාවයි දීපු හින්දා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන හොයාගන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන සමාන වෙනවා ඇසිටික් අම්ල මවුල ගණනට ප්‍රතික්‍රියා කරන අනුපාතය එකට එක හින්දා. ඇසිටික් අම්ලයේ මවුල ගාන දන්නව නම් ඒක මෞලික ස්කන්ධයක වැඩි කරොත් ඇසිටික් අම්ල ස්කන්ධය එනවා. එතකොට ඇසිටික් අම්ල ස්කන්ධය ඇසිටික් අම්ලයේ ස්කන්ධය එයාගේ සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදලා මේ ද්‍රාවණයේ සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදලා 100න් වැඩි කරා නම් අපිට ස්කන්ධ ඔය W බෙදීම W කියන ප්‍රතිශතය ගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සර වෙලාම මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයාගමු. 0.428 බෙදීම 1000 වැඩි කිරීම 25යි කියන මවුල ගාන තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. ඒතර මේ දෙන්නගේ අනුපාත එකට එකක් හින්දා ඇසිටික් අම්ල මවුල ගානත් ওই ගානම වෙනවා. 0.428 බෙදීම 1000 වැඩි කිරීම 25. ඔන්න ඇසිටික් අම්ල මවුල ගාන. එතකොට අපි දන්නවා මෙන්න මේ සම්බන්ධය. මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයෙන්. ස්කන්ධය සමාන වෙනවා මවුල ගාන වැඩි කරාම මෞලික ස්කන්ධය. ඇසිටික් අම්ලයේ මෞලික ස්කන්ධය 60යි. සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තාම මෞලික ස්කන්ධ. දැන් 60න් වැඩි කරොත් මෙන්න මෙයාගේ ස්කන්ධය එනවා. ද්‍රාවණයේ ඝනත්වය 1.07යි කියන්නේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර එකක් ග්‍රෑම් 1.07ක් බරයි. ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර එකක් ග්‍රෑම් 1.07ක් බරයි. එහෙනම් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 10ක පරිමාවක ස්කන්ධය 10.7යි ග්‍රෑම්. 10.7යි ග්‍රෑම්. මොකද ඝනත්වය 1.07යි GCM ඍණ 3 කියන්නේ ඝන සෙන්ටිමීටර එකක් ග්‍රෑම් 1.07යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 10ක් කියන්නේ ග්‍රෑම් 10.7යි. එහෙනම් මේ 10ක තුලනේ මේක තියෙන්නේ. එහෙනම් මේකේ සම්පූර්ණ ස්කන්ධය අපිට ගන්න පුළුවන් 10.7. දැන් ඇසිටික් අම්ල ස්කන්ධයේ සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදුවා ඒක වැඩි කරන්න පුළුවන් 100න්. ඒතර W බෙදීම W ප්‍රතිශතය එනවා. මෙතන බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා බිංදුවට බිංදුව කැපෙනවා. එතකොට මෙතන 25 වහයක් 150යි 150යි. මෙතන මේක වැඩි කරාම 10 ඍණ 2කින් 42.8 වැඩි කිරීම 10 ඍණ 2 42.8 කියන්නේ හරියටම 10ට 4යි කියලා කැපෙනවා. ඒතර 4 වැඩි කිරීම 10 ඍණ 2යි. ඒතර 4 ඒවා 150ක් 600යි 10 ඍණ 2යි කියන්නේ පිළිතුර 6යි. සුළු කරාම පිළිතුර 6යි කියලා වෙනවා. අපිට ගන්න පුළුවන් 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර. අපි බලමු ගැටළු අංක 34.
ඒකේ තියෙන මෙහෙම BaCl2 2H2O සහ KCl මිශ්‍රණයකින් 0.744 ග්‍රෑම් නියදියක්. මේව නියදියක් තියනවලු. මේකේ තියනවලු BaCl2 2H2O BaCl2 2H2O සහ KCl මේ දෙන්නගේ ස්කන්ධ එකතුව දෙනවා 0.744 ග්‍රෑම්. මේක නියත ස්කන්ධයක් ලැබෙනකම් 150ට රත් කරනවලු. සෙල්සියස් 150ට රත් කරනවා. ඒත් 150ට රත් කරාම ලැබුණු ඵලයේ ස්කන්ධය 0.708 ග්‍රෑම්. ඒත් අපි දැනගන්න ඕනේ මොකද්ද මේක වෙන්නේ රත් කරාම කියලා. මේ KCl කියන එක රත් කරාට වියෝජනය වෙන්නේ නැහැ. එතකොට KCl රත් කරනවා කියලා කියන්නේ ඒ තිබුණු විදිහටම KCl මෙතනක් තියෙනවා. ඒ තිබුණු ප්‍රමාණයම තියෙනවා. හැබැයි BaCl2 2H2O කියන එක රත් කරාම මේක රත් කරාම මේක පත් වෙනවා BaCl2 ඝනය සහ ජලය බවට මෙතන උෂ්ණත්වය සෙල්සියස් 150 හින්දා ජලය වාෂ්ප විදිහට ඉවත් වෙනවා. ජලය වාෂ්ප විදිහට ඉවත් වෙනවා. දැන් මෙතන ස්කන්ධයේ 0.744යි. මෙතන ස්කන්ධයේ 0.708යි. එහෙනම් ඔතන අඩු වෙච්ච ස්කන්ධය කියලා කියන්නේ ඉවත් වෙච්ච ජලයේ ස්කන්ධය. අපෙන් අහන්නේ මේ KCl ස්කන්ධය. KCl ස්කන්ධය හොයාගන්න පුළුවන් අපිට මෙතන මේ ස්කන්ධ වෙනසින් ජලයේ ස්කන්ධය හොයාගෙන ඒ ජලයේ ස්කන්ධේ ජලයේ මෞලික ස්කන්ධයෙන් බෙදලා ජලයේ මෞල ගාන ගත්තොත් ජලයේ මෞල ගානට BaCl2 2H2O දරන අනුපාතය 2ට 1ක් හින්දා BaCl2 2H2O මෞල ගාන හොයාගන්න පුළුවන්. මෙයාගේ මෞල ගණන හොයාගත්තොත් මෙයාගේ මෞල ගණන මෙයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා මෙයාගේ ස්කන්ධය අරගෙන සම්පූර්ණ ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය අඩු කරාම අපිට එනවා KCl ස්කන්ධය. අපි බලමු එහෙනම් ඉස්සර වෙලාම ස්කන්ධ අඩුවීම 0.744න් 0.708ක් අඩු කරාම 0.036යි. 0.036යි ග්‍රෑම්. ඒක බෙදනවා ජලයේ මෞලික ස්කන්ධය 18න්. 36 වැඩි කිරීම 10 ඍණ 3යි 36 10ට 8 කැපෙනවා 2යි 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එහෙනම් අනුපාතය 2ට 1යි. එහෙනම් මෙයාගේ මවුල ගාන කෙලින්ම 1 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එහෙනම් අපි දන්නවා මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය අනුව ස්කන්ධය සමාන වෙනවා මවුල ගණන වැඩි කිරීම මෞලික ස්කන්ධය. මෙන්න මෙයාගේ මෞල ගණන. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරනවා. අපිට දෙනවා BaCl2 2H2O මෞලික ස්කන්ධය 244යි. මේක වැඩි කරනවා 244යි. MOLට MOL ඍණ එක කැපෙනවා. උත්තරය එනවා 0.244 ග්‍රෑම්. අන්න එහෙනම් සම්පූර්ණ ස්කන්ධයේ 0.744 ග්‍රෑම්. BaCl2 2H2O ස්කන්ධයේ 0.244 ග්‍රෑම්. මෙයාගෙන් මෙයා අඩු කරාම අපිට එනවා KCl ස්කන්ධය. KCl ස්කන්ධය නම් 0.5යි කියලා. මේ දෙකේ වෙනස මෙයාගෙන් මෙයා අඩු කරාම එන්නේ 0.5යි. එහෙනම් පිළිතුර අංක 1 ලබා ගන්න පුළුවන් 34 වෙනි ගැටලුවට. අපි බලමු ගැටලුව අංක 35. X නම් කාබනික සංයෝගයක මවුල එකක් සම්පූර්ණයෙන්ම දහනය කිරීම සඳහා X කියලා කාබනික සංයෝගයක් තිබිලා තියෙනවා. මෙයාගේ මවුල එකක්. ඒතකොට එක කියන එක සාමාන්‍යයෙන් අපි ලියන්නේ නැහැ.
ලියන්නේ නැහැ කියන්නේ ඒකේ තේරුම එකයි කියන එක. X නම් කාබනික සංයෝගයේ මවුල එකක් සම්පූර්ණයෙන්ම දහනය කිරීමට O2 මවුල දෙකක් O2 මවුල දෙකක් අවශ්‍ය වූ අතර පළ වශයෙන් CO2 මවුල දෙකක් CO2 මවුල දෙකක් සහ H2O මවුල දෙකක් පමණක් සෑදුණු H2O මවුල දෙකක් හැදිලා තියෙනවා CO2 මවුල දෙකක් හැදිලා තියෙනවා X අංක සූත්‍රය. ඒතර අපිට තේරෙනවා මේකේ X වල කාබන් තියෙනවා නම් මේ පැත්තේ කාබන් ඩයොක්සයිඩ් තියෙන හින්දා X වල කාබන් තියෙනවා. ඒතර මෙතන කාබන් දෙකක් තියෙන හින්දා මේකේ කාබන් දෙකක් තියෙනවා. මේකේ ජලය හැදිලා කියන්නේ මෙයාගේ හයිඩ්‍රජන් තියෙනවා. ඒතර මෙතන හයිඩ්‍රජන් හතරක් තියෙනවා කියන්නේ ඒකෙත් හතරක් තියෙනවා. ඊට පස්සේ බලන්න ඔක්සිජන් මෙතන තියෙනවා හතරක්. මෙතන තියෙනවා 4යි 2යි 6ක්. නම් එහා පැත්තේ ඔක්සිජන් දෙකක් වැඩි. එහෙනම් මේ සංයෝගයක් තියෙන්න ඕන ඔක්සිජන් දෙකක් මෙතන 4ක් තියෙන හින්දා. එතකොට සූත්‍රය එනවා C2H4O2 කියලා පිළිතුර අංක 5. එහෙනම් 35 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 5. අපි බලමු ගැටළු අංක 36. MsO4XH2O හි ස්කන්ධය අනුව H2O 36ක් ඇත. MsO4XH2O මෙයාගේ ස්කන්ධය අනුව 136ක් තියනවලු H2O මේකේ M වල දෙනවා මෞලික සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 64යි. එහෙනම් අපිට මේකේ සම්පූර්ණ ස්කන්ධය හොයාගන්න ගියොත් M කියන එක 64යි. S කියන එක 32යි. O 16යි 16 වරක් 4 64යි. 64යි මෙතන 18යි ඒක x වලින් වැඩි වෙන්න ඕන. 18 ඔක්සිජන් වල 16යි මෙතන 2යි 18යි 18 වාරයක් x. ඒතර මේ ටික එකතු කරාම එනවා 64 128 160යි. එහෙනම් මේකේ මෞලික ස්කන්ධය එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය 160 ධන 18යි x. ඔය 160 ධන 18යි x කියන සම්පූර්ණ එකෙන් ජලය තියෙන්නේ 18යි x. 18යි x. ඕක තමයි සමාන වෙන්නේ CN36ට. ඕක තමයි සමාන වෙන්නේ CN36ට. ඒතර CN36 කියන එක අපිට කපන්න පුළුවන්. 4ෙන් කැපුවොත් 9යි 25යි. 25න් 9යි. දැන් සුළු කරමු 18යි x වැඩි කිරීම 25 සමානයි 9 වාරයක් 160 ධන 18යි x. 25 ව 18ක් 450යි 450යි x සමානයි 160 ව 9ක් 160 ව 10ක් 1600යි 1600න් 160ක් අඩු කරාම 1440යි ධන 18 වරක් 10 180යි 162යි 162යි x 450න් 162ක් අඩු කරන්න 350යි 288යි නම් 288යි x සමාන වෙන්නේ 1440ට x සමානයි 1440 බෙදීම 288 උත්තරේ 5යි නම් පිළිතුර ගන්න පුළුවන් ඒකට 36 වෙනි එකට අංක 3 අපි බලමු ප්‍රශ්නාංක 37. ගැටළු අංක 37. එතකොට මේකේ තියෙනවා
I minus අයන මවුල එකක් ඔක්සිකරණය කිරීම සඳහා වැඩිම මවුල සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ. මේ වගේ ගැටලුවක් කලින් තිබුණා. ඒකේ අඩුම මවුල සංඛ්‍යාවක් ඇහුවේ. I ඍණ මවුලයක් ඔක්සිකරණය කරන්න. I ඍණ ඔක්සිකරණය වෙන්නේ I2 බවට. එතකොට මෙතන 2යි I ඍණ වෙනවා. ඍණ එකේව දෙකක් ඍණ 2යි බිඳුව කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. ඔක අපි අංක 1 කියලා දාගමු. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියා ටික ලියා ගන්න ඕනේ. පළවෙනි පිටුලේ තියෙනවා Cl2. Cl2 ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන 2යි Cl ඍණ වෙනවා. chromate CrO4 2- Cr ධන 3 වෙනවා. මෙතන ධන 6 හින්දා ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්න. dichromate Cr2O7 2- 2යි Cr ධන 3 වෙනවා. ධන 3 ඒවා දෙකක් ධන 6යි. මෙතන ධන 6 ඒවා දෙකක් ධන 12යි. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගන්න. ferric ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන පෙරස් වෙනවා. manganate permanganate potassium permanganate තියෙනවා. MnO4- ධන 7 Mn2+ වෙනවා. ධන 2 වෙනවා. ඉලෙක්ට්‍රෝන 5ක් අරගෙන. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන 2 නම් මේ සමීකරණ එකතු කරනකොට ඉලෙක්ට්‍රෝන ගණන් කැපෙන විදිහට මෙයාට මෙයා එකතු කරොත් I- 2ට Cl2 එකයි. එහෙනම් I- 1ට මෙයා I- 2ට Cl2 එකයි කියලා එන්නේ. එතකොට I- 2ට Cl2 එක නම් I- 1ට Cl2 0.5යි. එතකොට අපිට මේවයි ගත්තොත් ඉලෙක්ට්‍රෝන ගණන් වැඩි වෙනකොට ඊට වඩා අඩු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ මේවා ලියලා බලනකොට. මෙතන දැන් ඉලෙක්ට්‍රෝන 2යි කියන්නේ මේක 3ෙන් වැඩි කරන්න ඕන. එතකොට 6යි I- වෙනවා. මේක 2කින් වැඩි කරන්න ඕන. එතකොට 2යි Cr4O4 2-. 6ට 2යි. එහෙනම් 1ට 3ෙන් එකක් මෙහා ඕන. ඒ විදිහට බලාගෙන යනකොට කෙලින්ම මේ සමීකරණ 2කින් වැඩි කරලා මෙයාට එකතු කරන්න පුළුවන්. 2යි I- 2යි Fe3+ කියන්නේ 2ට 2යි කියන්නේ 1ට 1යි. එතකොට ඒක තමයි වැඩිම අනුපාතය වෙන්නේ. වැඩිම මවුල සංඛ්‍යාව වෙන්නේ 1ට 1 කියන්නේ. එහෙනම් පිළිතුර එකේ FeCl3 කියලා ගන්න පුළුවන්. අපි කලින් ප්‍රශ්නෙක තිබුණා අඩුම එක එනකොට මේ වැඩිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන එක තමයි ඉන්නේ. මොකද මේක 3ෙන් වැඩි කරලා මෙයාට එකතු කරන්න ඕනේ. එතකොට මේක 6යි I- වෙනවා. 6යි I- 1යි කියන්නේ 6ට 1යි කියන්නේ 1ට 6න් 1යි. හරි. එහෙනම් 37 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපිට අංක 4 කියලා ලබා ගන්න පුළුවන්. අපි බලමු ගැටලු අංක 38. ඒකේ තියෙනවා H2 ආශ්‍රයේදී TiO2 රත් කළ විට TiO2 H2 ආශ්‍රයේදී රත් කළාම ටයිටේනියම් වල වෙනත් ඔක්සයිඩයක් හැදෙනවා. අපි දන්නේ නැහැ ඒකේ සූත්‍රය. TiXOI කියලා. ටයිටේනියම් වල වෙනත් ඔක්සයිඩයක් සෑදේ. TiO2 1.6 ග්‍රෑම්. මෙයා 1.6 ග්‍රෑම්. වලින් මෙම ඔක්සයිඩේ 1.4 ග්‍රෑම්. 1.4 ග්‍රෑම්. 1.4 ග්‍රෑම් සෑදෙන්නේ නම් එම ඔක්සයිඩේ සූත්‍රය. දැන් මෙතන තියෙන ටයිටේනියම් මවුල ගණන මෙතන තියෙන්න ඕන. එතකොට මේකේ තියෙන ඔක්සිජන් වෙනත් තැනක හයිඩ්‍රජන් මේක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි හයිඩ්‍රජන් එක්ක සම්බන්ධ වෙලා වෙනත් මොන හරි අතුරුඵලයක් හැදෙනවද කියලා කියන්නේ නැහැ. හැබැයි අපිට මේකේ තියෙන ටයිටේනියම් මවුල ගන්න හොයාගන්න පුළුවන්. TiO2 වල මෞලික ස්කන්ධය 48යි 16 වරක් 32යි 80යි. මේක 80ෙන් බෙදුවොත් මේ සංයෝගයේ මවුල ගාන එනවා 160 වැඩි කිරීම 10 ඍණ 2යි කියන්නේ
160 වැඩි කිරීම 10 ඍණ 2යි කියන දෙක වැඩි කිරීම 10 ඍණ 2යි මවුල. ඒතර මෙයාගේ එකක ti එකක් තියෙන හින්දා ti තියෙනවා දෙක වැඩි කිරීම 10 ඍණ 2ක්. එහෙනම් මෙතනත් ti තියෙන්න ඕන දෙක වැඩි කිරීම 10 ඍණ 2ක් මවුල. දෙක වැඩි කිරීම 10 ඍණ 2කේ කොච්චර ස්කන්ධයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ti වල මෞලික ස්කන්ධය 48න් වැඩි කරලා. 96යි කියන්නේ 0.96 ග්‍රෑම් තියෙනවා මේකේ ti. මෙතනක් තියෙනවා ඒ ගාන මෙතනක් තියෙන්න ඕන. එතකොට මේකේ සම්පූර්ණ ස්කන්ධ 1.44 බිඳුව නම් මේකේ ඔක්සිජන් ස්කන්ධය ගන්න පුළුවන්. මේකෙන් අඩු කරමු ti ස්කන්ධය 0.96. එතකොට එනවා 0.48ක්. එන ඔක්සිජන් මවුල ගාන ගන්න පුළුවන් 0.48 ග්‍රෑම් කියන එක ඔක්සිජන් වල මෞලික ස්කන්ධය 16න් බෙදමු. 16න් බෙදුවාම එනවා 0.03යි මවුල. එහෙනම් ti ට ඔක්සිජන් මවුල අනුපාතය එන්නේ 0.02ට 0.03. ඒ කියන්නේ 2ට 3යි. එහෙනම් උත්තරේ Ti2O3. පිළිතුර Ti2O3. දෙවෙනි පිළිතුර ගන්න පුළුවන් 38 වෙනි ප්‍රශ්නෙට. අපි බලමු ගැටළු අංක 39. අපි බලමු ගැටළු අංක 39. ගැටළු අංක 39. ඒක කියනවා M කියලා ලෝහයක් තියනවලු. මේක එහි සල්ෆේටය. ඒක නිවැරදි කරගන්න මේ M කියන එකපත් වෙන්නේ මෙන්න මෙහෙම සල්ෆේටයක් බවට. ඒකේ හදාගන්න M2 SO4 3යි. M2SO4 3යි. එම සල්ෆේට් ද්‍රාවණයක් ලෙඩ් නයිට්‍රේට් සමග පිරියම් කිරීමෙන් ලෙඩ් සල්ෆේට් ලැබුණි. එතකොට මේකෙන් ඊට පස්සේ ගන්නවලු ලෙඩ් සල්ෆේට් මේකට ලෙඩ් නයිට්‍රේට් දාලා ලෙඩ් සල්ෆේට් ලබා ගත්තලු. M වල 1.04 ග්‍රෑම් වලින් 1.04 ග්‍රෑම් වලින් ලෙඩ් සල්ෆේට් 9.09ක් ග්‍රෑම්. ලෙඩ් සල්ෆේට් ලැබුණලු 9.09ක් ග්‍රෑම්. අන්න ලෙඩ් සල්ෆේට් මවුල ගාන ගන්න පුළුවන් මෞලික ස්කන්ධයෙන් බෙදුවාම 303යි. එතකොට එනවා 3 වැඩි කිරීම 10-2යි මවුල. එතකොට මෙතන තියෙන්න ඕන සල්ෆේට් 3 වැඩි කිරීම 10-2ක් මවුල. 2ට 3යි මෙයා අනුපාතය m තියෙන්න ඕනේ. එහෙනම් 2 වැඩි කිරීම 10-2ක් මවුල. එහෙනම් උතරින් හොයාගන්න පුළුවන් m වල මවුල ගණනක් දන්නවා. m වල ස්කන්ධයක් දන්නවා. ඒතර මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය ආදේශ කරාම අපිට කැපිටල් M කියන මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන් මවුල ගණන වැඩි කැපිටල් M කියන මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන් ස්කන්ධය බෙදීම මවුල ගණන කියන සම්බන්ධයෙන් මේක මාරු වෙනවා. ඒතර මෞලික ස්කන්ධය සමාන වෙනවා ස්කන්ධය 1.04 ග්‍රෑම් බෙදීම මවුල ගණන 2 වැඩි කිරීම 10-2යි මවුල. එතකොට මේක සුළු කරාම 10-2 උඩ ගියාම 10-2යි 104 දෙකෙන් බෙදුවම 52යි GMOL ඍණය. 52යි GMOL ඍණය. එහෙනම් 52 එන්නේ CR වලට. එහෙනම් පිළිතුර ගන්න පුළුවන් 39 වෙනි එකට අපිට දෙවෙනි එක කියලා. 2. අපි බලමු ගැටළු අංක 40. ගැටළු අංක 40. යූරියා ද්‍රාවණයක් රත් කළ විට පහත දැක්වෙන පරිදි වියෝජනය වේ.
යූරියා කියන්නේ NH2CO NH2 යූරියා ද්‍රාවණයක් රත් කරාම පහත දැක්වෙන පරිදි යෝජනය වෙනවලු 3H2O දැම්මහම ලැබෙනවා CO2 ධන NH4OH ammonium hydroxide සාන්ද්‍රණය 0.02 මවුල ඝන ඩෙසිමීටරයට ඇලුමිනියම් නයිට්‍රේට් ද්‍රාවණ 100ක ඇති ඇලුමිනියම් අවක්ෂේප කිරීම සඳහා අවශ්‍ය වන යූරියා ස්කන්ධය. ඒතර ඇලුමිනියම් අවක්ෂේප වෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට. ඒතර උතන ලැබෙනවනේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ඇලුමිනියම් නයිට්‍රේට් ප්‍රතික්‍රියා කරාම ලැබෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. तो एल्यूमिनियम हाइड्रोक्साइड एक अनित अमोनियम नाइट्रेट लवेන්න පුළුවන්. एल्यूमिनियम नाइट्रेट एक अमोनियम हाइड्रोक्साइड දැම්මම एल्यूमिनियम हाइड्रोक्साइड ලැබෙනවා अमोनियम नाइट्रेट ලැබෙනවා अमोनियम नाइट्रेट ලැබෙනවා. එතකොට මෙතන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වල අපිට කියන්නේ ඇලුමිනියම් නයිට්‍රේට් සාන්ද්‍රණය පරිමාවයි දෙනවා. මෙයාගේ සාන්ද්‍රණය 0.02යි මවුල ඝන ඩෙසිමීටරයට. සාන්ද්‍රණය තියෙන ඝන සෙන්ටිමීටර් 100ක්. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 100ක්. ඒකේ තියෙන ඇලුමිනියම් අවක්ෂේප කරන්න කොච්චර යූරියා ස්කන්ධයක් ඕනද කියලා අහන්න. ඒතර මෙතන තියෙන ඇලුමිනියම් නයිට්‍රේට් මවුල ගාන සාන්ද්‍රණය 0.02 1000න් බෙදලා 100න් වැඩි කරාම එනවා 0.03යි මවුල. ඒතර ඇලුමිනියම් නයිට්‍රේට් 0.02යි මවුල. 0.02 මෙතන 2යිනේ 0.02 බෙදීම 1000 වැඩි කිරීම 100යි. මෙයාගේ මවුල ගන්න 0.02 බෙදීම 1000 වැඩි කිරීම 100යි. එතකොට 0.02යි. එතකොට මෙයාගේ 0.02 නම් මේ දෙක අතර අනුපාතය 1:3ක් කියන්නේ. මෙයා තියෙන්න ඕන 0.06ක් මවුල. 6ක්. එහෙනම් මෙයා තියෙන්න ඕන 0.06ක්. 0.06ක්. तो या 0.06ක් එන්න මෙතන 1:2යි කියන්නේ අනුපාතය මෙයා තියෙන්න ඕන 0.03ක් 0.03ක් එහෙනම් යූරියා වල මවුල ගණන අපි හොයාගත්තා අපෙන් අහන්නේ යූරියා ස්කන්ධය එහෙනම් මවුල ගණන දන්නවා ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය පාවිච්චි කරලා ස්කන්ධය උක්ත කරමු මවුල ගණන වැඩි කරමු මෞලික ස්කන්ධය මවුල ගණන 0.03යි මවුල වැඩි කරමු ස්කන්ධය කැපිටල් M කියලා කියන්නේ යූරියා වල 60යි GMOL ඍණ 60යි GMOL ඍණ 1. ඒක සුළු කරාම උත්තරේ එනවා 1.8 ග්‍රෑම් 1.8 ග්‍රෑම්. නම් පිළිතුරු අංක 1 40 වෙනි ප්‍රශ්නෙට. අපි බලමු ගැටළු අංක 41. ගැටළු අංක 41. එක්කෙනා සෝඩියම් ක්ලෝරයිඩ් M1 ග්‍රෑම් සෝඩියම් ක්ලෝරයිඩ් M1 ग्राम MgCl2 M2 ग्राम MgCl2 M2 ग्राम ජලයේ ද්‍රාවණය කර ඝන ඩෙසිමීටර් 1 දක්වා තනුක කරන ලදී. මේක ජලයේ දිය කරලා ඝන ඩෙසිමීටර් 1ක් හදාගත්තලු.
මේ ද්‍රාවයෙන් ඝන සෙන්ටිමීටර් 25ක්. ඊට පස්සේ මේකෙන් ගන්නවා ඝන සෙන්ටිමීටර් 25ක්. ඝන සෙන්ටිමීටර් 25ක් අරගෙන සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණ වැඩි මණක් ප්‍රමාණයක් සමග මේකට දානවා සිල්වර් නයිට්‍රේට් වැඩිපුර. සිල්වර් නයිට්‍රේට් වැඩිපුර. දැම්මහම ලැබුණලු සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප ස්කන්ධ M3. සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපය ලැබෙනවා. මෙතන ඕන එක මම මෙතන ලියන්නේ. ඒක M3 ග්‍රෑම්. M3 ග්‍රෑම් ලැබුණලු. M3 ග්‍රෑම් ලැබුණලු. පහත දැක්වෙන කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? මෙතන දැන් අපි දන්නවා තියෙන්නේ ලවණ දෙකක්. ලවණ දෙකක්. ඒතකොට ලවණ පූර්ණෝ විඝටනය වෙනවා කියන එක දන්නවා. සෝඩියම් ක්ලෝරයිඩ් වලින් කැඩෙන්නේ Na ධන Cl ඍණ. MgCl2 වලින් කැඩෙන්නේ Mg ධන 2 ධන 2Cl ඍණ. 2Cl ඍණ. දැන් මේකේ සංකේතයක් දෙනවානේ සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය M1 කැපිටල්. එතකොට මේක M1 එකෙන් බෙදුවාම සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන එනවා. එතකොට අන්තිමට ක්ලෝරයිඩ්නේ අවක්ෂේප වෙන්නේ සිල්වර් එක. මේ ක්ලෝරයිඩ් තමයි සිල්වර් නයිට්‍රේට් එක සිල්වර් ක්ලෝරයිඩ් විදිහට අවක්ෂේප වෙන්නේ. නම් ක්ලෝරයිඩ් වලට තමයි ප්‍රකාශනය ගන්න වෙන්නේ. මෙතන තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන සිම්පල් M1 බෙදීම කැපිටල් M1. එතකොට මෙතන තියෙන ක්ලෝරයිඩ් මවුල ගාන M1 බෙදීම M1. මෙතන ඒ වගේම මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය දෙනවා M2. එතකොට මේක M2ෙන් බෙදුවහම එනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල ගාන. ඒ වගේ දෙගුණයක් ක්ලෝරයිඩ් මවුල ගාන. එහෙනම් 2 වැඩි කිරීම M2 බෙදීම M2. ඕකෙන් 25ක් ගන්න ඔය 1000ක තියෙන්නේ. ඒතර සම්පූර්ණ ක්ලෝරයිඩ් මවුල ගාන ගන්න පුළුවන් අපිට M1 බෙදීම M1 ධන 2M2 බෙදීම M2 ඕක 1000ක තියෙන්නේ 25ක ගන්නවා. 25ක ගන්නවා. ඒතර නෝගේ තියෙන ක්ලෝරයිඩ් ටික තමයි සිල්වර් ක්ලෝරයිඩ් එක්ක අවක්ෂේප වෙන්නේ. එතකොට ඔතනින් එනවා සිල්වර් ක්ලෝරයිඩ් මවුල ගන්න. සිල්වර් ක්ලෝරයිඩ් මවුල ගන්න. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් මෙතන සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපය M3. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් මවුල ගාන ගත්තාම සිල්වර් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය M3ෙන් වැඩි කරනවා. එතකොට මේ මවුල ගාන මෙතෙන්ට යනවා. ඒ මවුල ගාන වැඩි කරනවා සිල්වර් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය M3ෙන්. එතකොට M3ෙන් වැඩි කරාම පිළිතුර එනවා. පිළිතුර අංක 5. පිළිතුර අංක 5. අපි බලමු ගැටලුව අංක 42. ගැටලුව අංක 42. ඒකේ තියෙනවා මොලිබ්ඩිනම් අන්තර්ගතය 48යි ppm වන ඇමෝනියම් මොලිබ්‍රේට් ද්‍රාවණයක මෞලික සාන්ද්‍රණය වනුයේ. එතකොට ඇමෝනියම් මොලිබ්‍රේට් ද්‍රාවණයක මොලිබ්ඩිනම් අන්තර්ගතය 48යි ppm. එතකොට මොලිබ්ඩිනම් තියනවලු 48ක් ppm. 48යි ppm කියන්නේ 48 වැඩි කිරීම 10^3යි ග්‍රෑම්. ppm කියන්නේ අපි දන්නවා මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. එතකොට මිලිග්‍රෑම් ග්‍රෑම් කරා මම 10^3ෙන් වැඩි කරලා. ඒක මොලිබ්ඩිනම් වල මෞලික ස්කන්ධය 96න් බෙදුවොත් මොලිබ්ඩිනම් තියෙන මවුල ගාන එනවා. ඒ මවුල ගාන එනවා 0.5 වැඩි කිරීම 10^3යි. මොලිබ්ඩිනම් තියෙන්නේ 0.5 වැඩි කිරීම 10^3යි මවුල. ඔය තියෙන මොලිබ්ඩිනම් මවුල ගාන. ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදුවා. දැන් අපෙන් අහන්නේ මෙයාගේ මෞලික සාන්ද්‍රණය. එතකොට ඉතින් මොලිබ්ඩිනම් එකක්
මේ සංයෝගයේ එකක තියෙන මොලිබ්ඩියම් එකයිනේ. මෙයාගේ මවුල එකක මොලිබ්ඩියම් එකයි තියෙන්නේ. දැන් මොලිබ්ඩියම් මවුල ගාන 0.5 වැඩි කිරීම 10 ඍණ 3ක්. මෙයාගේ මවුල ගානත් 0.5 වැඩි කිරීම 10 ඍණ 3යි. 0.5 වැඩි කිරීම 10 ඍණ 3යි කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 4යි. එහෙනම් ඝන ඩෙසිමීටර එකකනේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ කෙලින්ම සාන්ද්‍රණය මොලිබ්ඩියම් හින්දා ඇමෝනියම් මොලිබ්‍රේට් වල සාන්ද්‍රණය 5 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල ඝන ඩෙසිමීටරේ. මොලිබ්ඩියම් වල හොයාගෙන ඒකෙන් මේක ගත්තා. මොලිබ්ඩියම් මවුල ගණනයි සංයෝගයේ මවුල ගණනයි සමාන. දැන් 42 වෙනි එකට පිළිතුරු ලබා ගන්න පුළුවන් අපිට අංක 5. 42කට පිළිතුර අංක 5. අපි බලමු 43 වෙනි ගැටලුව. ඒක තියෙනවා සංශුද්ධ සෝඩියම් සල්ෆේට් මිලිග්‍රෑම් 142ක්. සෝඩියම් සල්ෆේට් මිලිග්‍රෑම් 142ක්. මිලිග්‍රෑම් 142ක් ඝන සෙන්ටිමීටර 500ක පරිමාණික ෆ්ලාස්කුවක් තුල දිය කර. ඝන සෙන්ටිමීටර 500ක පරිමාණික ෆ්ලාස්කුවක් තුල ජලය දිය කර එය සලකුණු තෙක් තනුක කිරීමෙන් සෝඩියම් සල්ෆේට් ද්‍රාවණයක් සාදා ඇත. මෙම ද්‍රාවණයේ සෝඩියම් ධනායන අන්තර්ගතය මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට ඒකක වලින්. එතකොට සෝඩියම් සල්ෆේට් කැඩෙන්නේ 2Na ධන SO4 2- කියලා. එතකොට සෝඩියම් සල්ෆේට් මවුල ගාන හොයාගන්න පුළුවන් 142 10 ඍණ 3ෙන් වැඩි කරලා ග්‍රෑම් කරලා මෞලික ස්කන්ධයෙන් බෙදුවා නම් සෝඩියම් සල්ෆේට් වල. ඒතර සෝඩියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධ එනවා සෝඩියම් 246යි. සල්ෆර් වල 32යි. ඔක්සිජන් වල 64යි. 4යි 6 12න් දෙක එකක් ඉතිරි 7යි 10 14යි. 142යි. 142යි. එන 142න් බෙදුවොත් සෝඩියම් සල්ෆේට් මවුල ගාන එනවා. නම් කෙලින්ම කැපලා එක වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට මෙයාගේ මවුල තියෙන එක වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට මෙයාගේ අනුපාතය එකට සෝඩියම් ධන දෙකක් ඉඳන් සෝඩියම් ධන මවුල දෙක වැඩි කිරීම 10 ඍණ 3යි. සෝඩියම් ධන මවුල ඉන්න දෙක වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට මේක තියෙන්නේ 500ක. දෙක වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල තියෙන්නේ 500ක. එහෙනම් 1000ක තියෙන්න ඕනේ ඒ වගේ දෙගුණයක්. ඒ මවුල ගණන 1000ක තියෙන. අපෙන් අහන්නේ 1000ක තියෙන මිලිග්‍රෑම් ගණන. එතකොට මේක ග්‍රෑම් කරන්න පුළුවන් 23න් වැඩි කරලා මිලිග්‍රෑම් කරන්න පුළුවන් 1000න් වැඩි කරලා. මිලිග්‍රෑම් කරන්න පුළුවන් ආයි 1000න් වැඩි කරලා. එතකොට මේ ඍණ 3ට මේක කැපෙනවා. මෙතෙන්ට කැපෙනවා 2යි කියලා. දෙවරක් දෙක 4යි. 4 23න් වැඩි කරාම 92යි. ඒතර ppm වලින් එහෙම නැත්නම් ඝන ඩෙසිමීටර එකක තියෙන මිලිග්‍රෑම් වලින් එනවා පිළිතුර 92යි කියලා. 43ට පිළිතුර අංක 4. අපි බලමු ගැටළු අංක 44. මේක කියනවා ජලීය ද්‍රාවණයක Na2S2O3 5H2O Na2S2O3 5H2O ජලීය ද්‍රාවණයක Na2S2O3 5H2O ස්කන්ධය අනුව ප්‍රතිශතය 120යි. කියන්නේ W බෙදීම W ප්‍රතිශතය 120යි. 120යි. කාමර උෂ්ණත්වයේදී මෙම ද්‍රාවණයේ ඝනත්වය 1.24යි. ඝනත්වය 1.24යි GCm ඍණ 3. එම ද්‍රාවණයේ සෝඩියම් සල්ෆේට් මෞලිකතාව ඝනත්වය 1.24යි කියන්නේ ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය ග්‍රෑම් 1.24යි. එහෙනම් මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 1000ක් එහෙම නැත්නම් ඝන ඩෙසිමීටර එකක් අපි සැලකුවොත්
ඒ ඝන ඩෙසිමීටර් එකේ නැත්නම් ඝන සෙන්ටිමීටර් 1000 ස්කන්ධය 1.24 ග්‍රෑම් කියන එක 1000න් වැඩි වෙන්න ඕන. ඔන්න ඕකේ ඝන ඩෙසිමීටර් එකක ස්කන්ධය. හැබැයි ওই ස්කන්ධයෙන් මේ Na2S2O3 5H2O කියන එක තියෙන්නේ 120යි. ඔන්න එහෙනම් ඝන ඩෙසිමීටර් එකක තියෙන Na2S2O3 5H2O ස්කන්ධය. එතකොට ඒකේ මවුල ගාන ගන්න පුළුවන් මේකේ මෞලික ස්කන්ධයෙන් බෙදුවා. එතකොට මෙතන මෞලික ස්කන්ධය එනවා Na2 කියන්නේ 46යි, S2 කියන්නේ 32යි 64යි, ඔක්සිජන් 3යි කියන්නේ 48යි, ජලය 5යි කියන්නේ 18 වරක් 5 90යි, 8යි 12යි 18න් 8 එකක් හිටිලි, 10යි 14යි 20යි 24යි 248යි. එතකොට Na2S2O3 5H2O කියන එකේ මෞලික ස්කන්ධය 248යි. එතකොට ඒකෙන් බෙදුවහම මෙතන බිඳුවයි බිඳුවයි මේක 124යි මේකට කැපෙනවා 2යි. එතකොට දෙක කැපෙනවා 1යි. එතකොට මේකේ එන්නේ 1යි මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයක්. Na2S2O3 5H2O සාන්ද්‍රණයම තමයි Na2S2O3 සාන්ද්‍රණය. මොකද මේක කැඩෙනවම Na2S2O3 5H2O එකකින් Na2S2O3 එකයි H2O 5යි එනවා. එහෙනම් උත්තරේ අංක 1 44ට ගන්න පුළුවන් පිළිතුර අංක 1 කියලා. අපි බලමු 45 වෙනි ගැටලුව. x සහ y හි සාපේක්ෂ අනුක ස්කන්ධවල අනුපාතය 2:3යි. x y සාපේක්ෂ අනුක ස්කන්ධවල අනුපාතය 2:3යි. එතකොට මේක 2m නම් මේක 3m. x සහ y මිශ්‍රණයේ x හි මවුල භාගය 3n එකයි. x වල මවුල භාගය 3n එක නම් y වල මවුල භාගය 3n දෙකක් වෙන්න ඕන. මොකද මවුල භාගවල එකතුව එකක් වෙන්න ඕන හින්දා. එතකොට මෙයාගේ මවුල භාගය 3n එකයි මෙයාගේ මවුල භාගය 3n දෙකක් වෙන්න ඕන. එහෙනම් මවුල අතර අනුපාතය තියෙන්න ඕනේ 1:2ක්. මෙයාගේ මවුල 1ට මෙයාගේ මවුල 2යි අනුපාතය. එතකොට මේකේ x හි ස්කන්ධ ප්‍රතිශතය. එහෙනම් x වල මෞලික ස්කන්ධයයි මවුල ගානයි මෙන්න මේ සම්බන්ධය මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයේ සිම්පල්ලෙන් මුක්ත කරාම මවුල ගාන වැඩි කිරීම මෞලික ස්කන්ධය අනුපාතයෙන් ස්කන්ධ අනුපාතය ගන්න පුළුවන්. ප්‍රමාණය නෙමෙයි අනුපාතයනේ අහන්නේ. එතකොට මේකේ මවුල ගාන 1යි මෞලික ස්කන්ධය 2යි x වල. එතකොට සම්පූර්ණ ස්කන්ධය ගත්තොත් x වල ස්කන්ධයත් අයිති වෙනවා. x වල එක වැඩි කිරීම 2m ධන y වල 3m වැඩි කිරීම 2. ඕක වැඩි කරා නම් හරි cm. එතකොට 2m මෙතන 3m. එතකොට 3m වැඩි කරන්න ඕන දෙකෙන් y වල 3m නේ 3m වැඩි කිරීම 2 කියන්නේ 2m කියන්නේ 6m 2m 8m 8m මෙතන ඊට උඩ 2m වැඩි කිරීම 100. එතකොට 4n එක වැඩි කිරීම 100 කියන්නේ 125යි. 45ට පිළිතුර අංක 2 කියලා අපිට ලබා ගන්න පුළුවන්.